ආයුබෝවන් දුවේ පුතේ රසායන විද්‍යාව 12 වන ඒකකය රසායනික සමතුලිතතාවය මේ සමතුලිතතාව පිළිබඳ සංකල්පය මේකෙදී අවශ්‍ය මූලිකම කාරණා ටික පමණක් සාකච්ඡා කරනවා විභාග ප්‍රශ්න වලට ඔබගේ මුහුණ දීමේ කුසලතාවය වැඩි කිරීම තමයි මම මේකෙන් මූලික වශයෙන් බලාපොරොත්තු වෙන්නේ ආ මුලින්ම සාකච්ඡා කරන පුතේ සමතුලිතතාවය කියන සංකල්පය මොකක්ද කියන එක ඊළඟට අපි සාකච්ඡා කරනවා ජලීය ද්‍රාවණවල පවතින අයනික සමතුලිතතාවය Ka Kb Kw වගේ දේවල්. ඊළඟට ස්වාරක්ෂක ද්‍රාවණ ද්‍රාවිතා සමතුලිතතාවය සහ විවිධ කලාප වාෂ්ප දිව්‍යාංගී සමතුලිතතාව පිළිබඳව මූලික වශයෙන් අපි මේකේ සාකච්ඡා කරමු. දැන් සමතුලිතතාවය කියන එක වචනය විවිධ කෝණවල අපි දකින්න පුළුවන්. භෞතික විද්‍යාත්මක දකින්නත් පුළුවන්, රසායන විද්‍යාත්මක අපි දකින්නත් පුළුවන්. මේක අපි මුලින්ම උත්සාහ කරමු අපේ විෂය රසායන විද්‍යාත්මකව දැකීම. අපි මෙහෙම උදාහරණයක් ගමු. අපි ගාව තියෙනවා HCl අම්ලය සහ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. අපි මුලින්ම HCl සහ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් යම් මෝල් ප්‍රමාණයක් දානවා. අපි කාලයට සාපේක්ෂව යාලගේ සාන්ද්‍රණය අපි සලකමු. අපි හිතමු පද්ධතිය තියෙනවා. අපි රසායන ප්‍රතික්‍රියා දැක්කොත් HCl සහ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මොනවද හම්බ වෙන්නේ? NaCl සහ ජල. NaCl සහ ජලය අපිට ලැබෙනවා. මේ රසායන ප්‍රතික්‍රියාවේ ප්‍රතිඵලයක් විදිහට. අපි හිතමු ආරම්භක HCl මවුල ගාන 1යි ආරම්භක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගාන 1යි. අපි නිකන් උත්සාහ කරමු පුතේ පොඩි ප්‍රස්තාවයක් අදින්න. කාලය. සාන්ද්‍රණය. එහෙනම් ආරම්භක HCl සාන්ද්‍රණයත් 1යි Na උත් 1යි මම හිතුවේ මේ දෙන්නගේම සාන්ද්‍රණය සමානයි කියලා. දැන් මොකද වෙන්නේ? රසායන ප්‍රතික්‍රියාව වෙනකොට කාලයට සාපේක්ෂව මේ දෙන්නගේ සාන්ද්‍රණය අඩු වෙනවා. මෙන්න මේ වගේ වක්‍රයක් තියෙනවා. මොකද එන්න පුතේ රසායන ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය අඩු වෙනවා. අපි බලාපොරොත්තු වෙන්න බෑ ප්‍රස්ථානේ මේ විදියට. අපි බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ වගේ කර්ව් එකක්. ඇයි? ප්‍රතිඵල ලැබෙන්න මොකද වෙන්නේ? රසායනික ප්‍රතික්‍රියාව සිදුවීමට අවශ්‍ය පහසුකම් අඩු වෙනවා. ප්‍රතිඵල ලැබීමත් එක්කද ශීඝ්‍රතාවයේ ක්‍රමානුකූල අඩුවීමක් සිද්ධ වෙනවා. يعني සාන්ද්‍රණය අඩු වෙනවා, අඩුවීම අඩුයි. ඊට සාපේක්ෂව අපි ගමු පුතේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සහ HCl අතර රසායනික ප්‍රතික්‍රියාවෙන් NaCl සහ ජලය ලැබෙනවනේ. අපි සාමාන්‍ය ජලයේ සාන්ද්‍රණියත් එක්ක අපි NaCl සාන්ද්‍රණය මොකද වෙන්නේ? ඒ සාන්ද්‍රණය පුතේ ආරම්භක සාන්ද්‍රණය බිඳුවයි. මොකද වෙන්නේ ඒක? කොහොමම වැඩිවීමක් සිද්ධ වෙනවා. මේක අඩුවීමක් සිද්ධ වෙනවා. ඉතින් ඒක දිහා පුතේ වැඩිවීම ස්ට්‍රේට් ලයින් එක නෙමෙයි. වැඩිවීම එන්නේ අඩු. ඔන්න සම්බන්ධතාවය තියෙනවා. ඉතින් පුතේ මේක කොහොමද ගිහිලා HCl සහ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ටික සියල්ල අවසාර වෙන මොහොත. සියල්ල අවසාර වෙන මොහොතක් වෙනවා. ඒ මොහොතේ තමයි ලැබිය හැකි උපරිම NaCl සාන්ද්‍රණය. පැහැදිලිද කියන්නේ? දැන් මෙතන සමතුලිතතාවයක් නැහැ. මේ සමතුලිතතාවය කියන කන්දරයක් මෙතන නිර්මාණය වෙන්නේ නැහැ. අපි තව බලමු පුතේ උදාහරණයක්. අපි ගමු බේරියම් ක්ලෝරයිඩ් සහ H2SO4. අපි දන්නවා බේරියම් ක්ලෝරයිඩ් සහ H2SO4 ලැබෙන බේරියම් සල්ෆේට් හොඳ අවශ්‍යකයි. HCl ලැබෙනවා. ස්ටොයිකියෝමීතිය එකට එකයි. එතකොට දැන් පුතේ ලැබෙන බේරියම් සල්ෆේට් හොඳ අවශ්‍යකයි. දැන් මේ විකටනය මෙන්න මේ සිස්ටමෙට පුළුවන්. හොඳ අවශ්‍යකයක් මෙන්න මේ විදිහට ලැබෙනවා. පැහැදිලි කියන එක. අපි ගමු බේරියම් සල්ෆේට් ගමු. බේරියම් සල්ෆේට් භාගිකව විඝටනය වෙනවා. එයා හොඳ අවශ්‍යකයි. එයා බේරියම් ධන දෙක සහ SO4 ඍණ දෙක බවට භාගිකව. වගේ සුළු වශයෙන් අර්ධ වශයෙන් විඝටනය. ඔන්න පුතේ අපි මෙතනින් කතා කරන අර්ධ වශයෙන් සිදුවන දුර්වල ප්‍රතික්‍රියා. ඒ කියන්නේ මේක ඉදිරි ප්‍රතික්‍රියාව ඒ තරම් හොඳ නැහැ. ඒ කියන්නේ ප්‍රතික්‍රියාවක් වලට සාපේක්ෂව පළවල ස්ථායීතාවය ඒ තරම් හොඳ නැහැ. ඒ නිසා මොකද වෙන්නේ? අපි උදාහරණයක් ගමු. බේරියම් සල්ෆේට් මවුල 100ක් තිබුණොත් ඔය 100 එකක් විතර තමයි මේ විදිහට ප්‍රතික්‍රියාවට භාජනය වෙන්නේ. කියන්නේ භාජනය නොවිච්ච ගාන 99ක් විතර. 99ක් විතර. දුර්වල ප්‍රතික්‍රියාව. දුර්වල විකටනය මේක සිද්ධ වෙන්නේ. පැහැදිලිද? මෙන්න මේ දුර්වල සිදුවන අපිට කියන ප්‍රත්‍යාවර්ත රසායනික ප්‍රතික්‍රියා කියලා. ප්‍රත්‍යාවර්ත රසායනික ප්‍රතික්‍රියා. අපි කියන්නේ ආරම්භයේදී බේරියම් සල්ෆේට් විතරයි ඉන්නේ. එහෙනම් බේරියම් සල්ෆේට් ප්‍රමාණය උපරිමයි. කොහොමම කියලා බේරියම් සල්ෆේට් යම් ප්‍රමාණයක් අඩු වෙලා ගිහින් නියත වෙනවා. ඊට සාපේක්ෂව
බේරියම් ධන දෙක සහ සල්ෆේට් සාන්ද්‍රණය වෙන දෙක නේද? මෙන්න මේවා අපි කියන ප්‍රත්‍යාවර්ත රසායනික ප්‍රතික්‍රියා කියලා. මේ ප්‍රත්‍යාවර්ත රසායනික ප්‍රතික්‍රියාවල සමතුලිතතාවය ගැන තමයි අපි දැන් මෙතනින් එහාට සාකච්ඡා කරන්න යන්නේ. දැන් මොකද බේරියම් සල්ෆේට් කියන එක ගන්න නැහැ. ඒක උදාහරණයක් විදිහට. ඇයි මම ගන්නේ නැත්තේ? ඒක ඝනයක්. ඝනයක සාන්ද්‍රණය, සංසුද්ධ ද්‍රවයක සාන්ද්‍රණය සහ සංසුද්ධ ඝනයක සාන්ද්‍රණය අපි නියතයක් කියලා කියනවා. ඒකයි මම මෙතනින් එහාට යන්නේ වක්‍ර නිර්මාණය කරන්න පාවිච්චි කරන්නේ නැත්තේ. උදාහරණයක් ප්‍රත්‍යාවර්ත ප්‍රතික්‍රියාවක් උදාහරණයක් විදිහට මම ගත්තා බේරියම් සල්ෆේට් වල මේ විඝටනයේ අයනීකරණය. නමුත් පුතේ බේරියම් සල්ෆේට් ආරම්භක සාන්ද්‍රණය නියතයක්. අපි ඒකේ නිකන් අපි හිතමු වක්‍රය ආලේක බේරියම් සල්ෆේට් ආරම්භක සාන්ද්‍රණය විසින් ආසන්න වශයෙන් අපි හිතන්නේ නියතයක් කියලා. වෙනසක් නැහැ. ඊට සාපේක්ෂව මෙයාගේ සාන්ද්‍රණය වැඩි වෙනවා. right. අපි ගමු සාන්ද්‍රණය සලකන්න පුළුවන් සාන්ද්‍රණයේ වෙනස් වන සාධක දෙකක් සිදුවන රසායනික ප්‍රතික්‍රියාවක් අපි සලකමු. අපි ගමු ඇමෝනියා නිෂ්පාදනය නයිට්‍රජන් සහ හයිඩ්‍රජන් එකතු කරන හේබර් ප්‍රොසෙස් එක අපි කර්මාන්ත රසායන 13 වෙනි එකේදී ඉගෙන ගන්නවා. හේබර් ක්‍රමය නිෂ්පාදනය කරන ඇමෝනියා ඒක ඇමෝනියා නිෂ්පාදනය. මේකද වායු. දැන් වායු වල පුතේ සාන්ද්‍රණය වෙනස් වෙන්න පුළුවන්. පීඩනය වෙනස් වෙන්න පුළුවන්. right. දැන් ආරම්භයේදී මම නයිට්‍රජන් සහ හයිඩ්‍රජන් යම් ප්‍රමාණයක් එක් කරනවා. එහෙනම් මොකද වෙන්නේ පුතේ? මම මේ කාලයට සාපේක්ෂව අපි සාන්ද්‍රණය ආරම්භක N2 සහ H2 වල සාන්ද්‍රණය. දැන් මොකද වෙන්නේ? රසායන ප්‍රතික්‍රියාව ආරම්භයේදී මේ දෙන්නගේ සාන්ද්‍රණය උපරිමයක් තියෙනවා. ආරම්භයේදී මේ නයිට්‍රජන් සහ හයිඩ්‍රජන් පමණයි පදේ දාන්නේ. හේබර් ක්‍රියාවලිය අපි හිතමු. right. ඔහොම පුතේ රසායන ප්‍රතික්‍රියාව සිද්ධ වෙනකොට වේගය ඔහොම අඩු වීමක් වෙලා යම් තැනක් කියලා පුතේ මෙහෙම ගිහිල්ලා වේගය නියත වෙනවා. සාන්ද්‍රණය නියත වෙනවා. කාලය සාපේක්ෂ සාන්ද්‍රණය ඉතින් මෙහාට නියතයක් වෙනවා. ඉතින් යාර සාන්ද්‍රණය නියතයක් වෙනවා. දැන් ආරම්භක පුතේ ඇමෝනියා වල සාන්ද්‍රණය බිඳුවයිනේ. ඇමෝනියා සාන්ද්‍රණය බිඳුවයිනේ. ආරම්භයේ ඇමෝනියා වල සාන්ද්‍රණය බිඳුවයි. මොකද වෙන්නේ? ඇමෝනියා මොකද වෙන්නේ? ওই විදිහට සාන්ද්‍රණය ගිහිල්ලා ඔන්න නියතයක්. අපිට මෙන්න මේ වගේ වක්‍රයක් මෙන්න මේ කාලය අපි හිතමු T නෝට් කියලා. මේ T නෝට් තමයි සමතුලිතතාවයට පත් වූ අවස්ථාව. සමතුලිතතාවයට පත් වූ අවස්ථාව. මේක තාපට පැහැදිලි කිරීමක් කරමු බලන්න. දැන් බලන්නකො දැන් මෙතන දැන් අපි T නෝට් ගෙන් පස්සේ මොකද වෙන්නේ? දැන් කෙනෙකුට හිතනවා මේ T නෝට් ගෙන් පස්සේ නයිට්‍රජන් සහ හයිඩ්‍රජන් ආයි ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. ඒ නයිට්‍රජන් සහ හයිඩ්‍රජන් වැය වෙන්නේ නැහැ. ඒ වගේ කෙනෙක් හිතන්න පුළුවන් ආයේ එතනින් එහාට ඇමෝනියා හැදෙන්නේ. ඒ කියන්නේ මේ සාන්ද්‍රණය ඔබ නෑ පුතේ. පැහැදිලි වෙන්නේ මෙහෙමයි. දැන් මේ T නෝට් සමතුලිතතාව ලක්ෂ්‍යය පහ වුණාට පස්සේ මොකද වෙන්නේ? නයිට්‍රජන් සහ හයිඩ්‍රජන් වැයවීමේ ශීඝ්‍රතාවය ඇමෝනියා වැයවීමේ ශීඝ්‍රතාවයට සමානයි. ඒ කියන්නේ අපි දුකේ ප්‍රතික්‍රියක මවුල දෙකක් අඩු වෙනකොට ඊට සමාන ප්‍රතික්‍රියක මවුල දෙකක් මේ පැත්ත වැඩි වීමක් සිදු වෙනවා. ඒ කියන්නේ පුතේ ඉදිරි ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය පසු ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවයට සමානයි. චාලක රසායනයේ द्वारा ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය පිළිබඳ පැහැදිලි කිරීමක් කරා. මම නිකන් සරල හැඳින්වීමක් කරන ශීඝ්‍රතාවය ඉදිරි ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව R නම් R සමානයි K ශීඝ්‍රතාව නියතය. මේ මූලික ප්‍රතික්‍රියාවක් කියලා හිතුවොත් N2 වල සාන්ද්‍රණය H2 වල සාන්ද්‍රණය තුන්වෙනි බලයේ මූලික ප්‍රතික්‍රියාවක්. ඒක තමයි ඉදිරි ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය. පසු ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය අපි දමු forward එක. පසු ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය. පසු ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව නියතය. ඇමෝනියා වල මෙන්න මේ විදිහට ප්‍රකාශනය කරනවා. මොකද වෙන්නේ පුතේ? මේ සමතුලිතතාවයට ළඟා වුණාට පස්සේ ශීඝ්‍රතාවයන් දෙක සමාන වෙනවා. RF සමාන වෙනවා RB වලට. මේක තමයි සමතුලිත අවස්ථාව. පැහැදිලිද කියන්නේ? හරි. අපි දැන් මේ ශීඝ්‍රතාවත් එක්ක අද ප්‍රස්තාරය. දැන් මේ මම මේ ඇඳපු ප්‍රස්තාරය වර්ගවා තේරුම් ගන්න පස්සේ මම මේ යන්නේ නයිට්‍රජන් සහ හයිඩ්‍රජන් වල සාන්ද්‍රණය එකතු. මම මේ ගත්තේ ඇමෝනියා වල සාන්ද්‍රණය එකතු. මේ ප්‍රස්තාරයකට මෙහෙම වෙන්නත් පුළුවන්. සමහර විට يعني ප්‍රතික්‍රියක වලට වඩා
ප්‍රතිඵලවල මට්ටම ඉහළට යන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ දෙක සමාන තැනකින්වත් පුළුවන්. සාන්ද්‍රණය. මම මේකට කාලයට සාපේක්ෂ සාන්ද්‍රණය විතරනේ. ප්‍රතික්‍රියක සාන්ද්‍රණය පළවන සාන්ද්‍රණයට ඉහළින් ඉන්නත් පුළුවන්. ප්‍රතික්‍රියක සාන්ද්‍රණය පළවන සාන්ද්‍රණයට පහළින් ඉන්නත් පුළුවන්. දෙක සමාන වෙන්නත් පුළුවන්. right. අපි ශීඝ්‍රතාවය. නැත්නම් ඔය විදිහට නිර්මාණය කරන ප්‍රස්තාවයේ ශීඝ්‍රතාවය. එන සමතුලිතතාවය ලක්ෂ්‍යයට ළඟා වුණා කියන අදහස් වෙන්නේ ශීඝ්‍රතා සමාන වුණා කියන. මේ තමයි ඉදිරි ප්‍රතික්‍රියාව. ආරම්භයේ ඉහළ ශීඝ්‍රතාවකින් තියෙන්නේ. පසු ප්‍රතික්‍රියාව. මෙතන. ඉදිරි ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය සහ ශීඝ්‍රතාවය. ඉදිරි ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය සහ මෙතන අපිට ඉදිරි ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය. මෙතන පසු ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය. එතන RF = RB. ඉදිරි ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය සහ පසු ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව කියන දෙකම සමාන වෙන තැන අපි කියන සමතුලිතතාව වුණා කියන. ඒ කියන්නේ ප්‍රතික්‍රියක මවුල දෙකක් වැය වෙනකොට අලුතෙන් මවුල දෙකක් හැදෙනවා. ඒතර අපිට හිතෙන්නේ ප්‍රතික්‍රියක මවුල ගාන වෙනස් වෙන්නේ නැහැ කියලා. ඒ වගේ පළ මවුල දෙකක් හැදෙනකොට පළ මවුල දෙකක් වැය වෙනවා. අපිට හිතෙන්නේ පළ මවුල ගාන වෙනස් වෙන්නේ නැහැ කියලා. ශීඝ්‍රතාව සමානයි කියන්නේ. චාලක අනුපවාද චාලක රසායන සම්බන්ධ කරගෙන චාලක සම්බන්ධ කරගෙන මේ සමීකරණ දෙක ව්‍යුත්පන්න කරගන්න පුළුවන්. ව්‍යුත්පන්න කර ගැනීම හැකියාව තියෙනවා. පැහැදිලිද කියන එක right. අපි මෙතනින් එහාට කතන්දරේ පොඩ්ඩක් නිර්මාණය කරගෙන යන්න. ඒතර RF සමානයි KF ගත්තහම මේ දෙක RF සමානයි RB නම් RF සමාන RB නම් KF into gas H2 gas සමානයි KB අපිට ප්‍රකාශ ලබා ගන්න පුළුවන්. අපිට ප්‍රකාශ ලබා ගන්න පුළුවන්. එහෙම නැත්නම් KF බෙදීම KB සමානයි නේද? ඇමෝනියා වල සාන්ද්‍රණයේ වර්ගයේ බෙදීම N2 වල සාන්ද්‍රණයේ H2 වල සාන්ද්‍රණයේ වල. ඒ කියන්නේ ඉදිරි ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතා නියතය බෙදීම පසු ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතා නියතය සමානයි. මෙන්න මේක අපි කියනවා සාන්ද්‍රණ සලකුණින්ද KC අගය කියලා. KC අගය කියලා. පුතේ මේ සමතුලිතතාවයේ කෙරෙහි බලපාන සාධක කීපයක් තියෙනවා. උෂ්ණත්වය. පීඩනය. පීඩන බලපාන්නේ වායු ප්‍රභේද වල විතරයි. සාන්ද්‍රණය බලපාන්නේ වායු සහ ජලීය පද්ධති සඳහා විතරයි. ජලීය පද්ධති සඳහා විතරයි. එහෙනම් පුතේ උෂ්ණත්වයේ නියත නම් මෙන්න මේ අනුපාතයේ නියතයි. KF KB නියතයි. එහෙනම් KC නියතයි. අපි දන්නවා චාලක රසායනයේදී මේ K වල අගය රඳා පැවතුනේ උෂ්ණත්වය මත විතරයි කියලා. එහෙනම් KC වල අගය සියලුම K නියතයන් වල අගය රඳා පවතින්නේ උෂ්ණත්වය මත. එහෙනම් පුතේ KC සඳහා මම මේ විදිහට ප්‍රකාශනයක් වලට ව්‍යුත්පන්න කරලා දුන්නා. පැහැදිලි කියන එක. එතකොට KC කියන එකට අපි අර්ධකීමක් කොහොම නිර්මාණය කරගන්න පුළුවන් නේද? ප්‍රතිඵලවල සාන්ද්‍රණයේ එහි ස්ටොයිකියෝමෙට්‍රික බලයන්ගේ අගයට නැගුණ ලැබෙන ගුණිතය ප්‍රතික්‍රියකවල එම අගයට සමානයි කියලා. පැහැදිලි කියන එක. නෝර්වේජියානු ජාතික විද්‍යාඥයන් ගුඩ්බර්ග් සහ වාගේ තමයි මේ අනාවකයේ මුලින්ම කරේ. යාලා මේ ශීඝ්‍රතාවය සඳහා අදහසක් ඉදිරිපත් කරනවා. සක්‍රීය ස්කන්ධය ශීඝ්‍රතාවයේ සක්‍රීය ස්කන්ධයට සමානුපාතික වෙනවා කියලා. එහෙනම් මේ KC සමානයි මෙන්න මේ විදිහට අපිට ප්‍රකාශනයක් ලබා ගැනීමට හැකියාව තියෙනවා. පැහැදිලිද කියන එක? right. ඊළඟට KC සම්බන්ධයෙන් පස්සේ අපි මේකෙන් විවිධ ආකාරයේ ගණිත ගැටලු ආරට විභාගයකට අහන්න පුළුවන්. අපි විමර්ශනය කරලා බලමු. පුතේ එහෙනම් මේ ඇමෝනියා නිෂ්පාදනය N2 සහ H2 එකතු වෙලා NH නිෂ්පාදනය අපි ඕනේ KC වලට ප්‍රකාශනයක් ලබා ගන්න. දැන් මම කරේ මොකද්ද? ඉදිරි ප්‍රතික්‍රියාවට ලියන ලද පසු ප්‍රතික්‍රියාවට ලියන ලද ප්‍රකාශනය ඉදිරි ප්‍රතික්‍රියා ප්‍රකාශනය පිළිතුරු. මට ඕන මේක අනිත් පැත්තට යන්න පුළුවන්. මොකද වෙන්නේ? KB බෙදීම KF සමානයි N2 වල සාන්ද්‍රණය H2 වල සාන්ද්‍රණය බෙදීම NH3 වල. ඒක සමානයිනේ 1යට KC. 1යට KC වලට. එහෙනම් පුතේ අපි මෙහෙම හදලා තියෙනවා. මේ තමයි ඉදිරි ප්‍රතික්‍රියාවට අදාළ KC අගය. මේ තමයි පසු ප්‍රතික්‍රියාවට අදාළ KC අගය. එහෙනම් ඉදිරි ප්‍රතික්‍රියාවට අදාළ KC අගය KC1 පසු ප්‍රතික්‍රියාවට අදාළ KC2 නම්
Kc2 equal Kc. පැහැදිලි? අපි කියන්නේ ඉදිරි ප්‍රතික්‍රියාවේ Kc යගේ අපිට දෙනවා Ci කියලා. Ci කියලා. එහෙනම් පසු ප්‍රතික්‍රියාවේ Kc යගේ වෙන්න ඕනේ 1යට C. 1යට C. පැහැදිලි? සමහර ඔබට ඒ වගේ දේකුත් ඉදිරියේදී විභාග ගැටලු විසඳීමේදී ඒ සම්බන්ධව වලට ඉස්සරහට අවශ්‍ය වෙයි. පැහැදිලි කියන එක තේරුණාද පුතේ කියන එක? එතකොට Kc සම්බන්ධව සහ සමතුලිතතාවය සම්බන්ධව මූලික වශයෙන් සාකච්ඡා කරනවා. මේක පුතේ මේ විදිහටම කරපළ Kp කියලා ප්‍රකාශනය. Kp කියලා ප්‍රකාශනය. Kp කියලා අපි ප්‍රකාශනය කරන්න පුළුවන්. ඒ කියන්නේ සාන්ද්‍රණ වෙනුවට අපි සලකන ආංශික පීඩනය. ආංශික පීඩනය. සාන්ද්‍රණ. සමතුලිත අවස්ථාවේදී ගන්නේ සමතුලිත අවස්ථාවේදී. එහෙනම් Kp සමානයි PnH3 Pn2 pH2 Kp යගේ වෙන්නේ ආංශික පීඩනත් එක්ක සම්බන්ධ කරගෙන ආංශික පීඩන. ඒතර ප්‍රතිඵලවල ආංශික පීඩනය එහි ස්ටොයිකියෝමෙට්‍රි අගයට දරන අනුපාතය ප්‍රතික්‍රියකවල එම අගය දරන ප්‍රතික්‍රියාවකට දරන අනුපාතයට අපි කියනවා Kp වල අගය කියලා. Kp වල අගය කියලා. අපි ඒකේ පැහැදිලි කිරීමක් කරනවා. සමතුලිතතාව නියතේ Kc සම්බන්ධ සහ Kp සම්බන්ධ. මේ Kc සහ Kp කියන මේ K නියත සියලුම සමතුලිතතාව නියත පොතේ උෂ්ණත්වය මත තමයි මූලික වශයෙන් හදාපවතින්නේ. මූලික වශයෙන් සාකච්ඡා වෙන්නේ. පැහැදිලි පුතේ කියන එක? රයිට්. අපි මේකේ සරල උදාහරණයක් සාකච්ඡා කරමු. අපි සරල උදාහරණ සාකච්ඡා කරපුවා මේ N2 සහ H2 කියන පද්ධතිය සැලකිලිටගෙන සරල උදාහරණයක් සාකච්ඡා කරමු. අපි ගාව දෙනවා වායුමය පද්ධතිය. වායුමය පද්ධතිය. මේ වායුමය පද්ධතිය අපි උෂ්ණත්වය සෙල්සියස් 25 තියාගන්නවා. 25 තියාගන්නවා. පරිමාව අපි හිතමු ඝන ඩෙසිමීටර් 1යි කියලා. පරිමාව අපි හිතමු ඝන ඩෙසිමීටර් 1යි කියලා. වායු පද්ධතිය. රයිට්. අපි හිතමු පුතේ මේකේ ආරම්භක වායු මවුල සංඛ්‍යාව. අපි නිකන් අදහසක් දාලා අපි මේ Kc අගයක් අපි නිකන් හදන්න උත්සාහ කරන්නේ. Kc පිළිබඳ අපි වටිනාකමක් අපි ලබා ගන්න මේ උත්සාහ කරන්නේ. උත්සාහය දාලා බලමු මොකද වෙන්නේ කියන එක. පැහැදිලිද කියන එක? රයිට්. අපිට දෙනවා මේකේ අපෙන් අහනවා Kc වල අගයක් අපෙන් අහන්න. Kc වල අගයක් අපෙන් අහන්න. ඒතර Kc වල අගයක් අපිට දෙන්න පුළුවන්. අපි හිතමු කියන්නේ මොකද කියන්නේ? දැන් මෙහෙම N2 සහ H2 දානවා. අන්තිමට ඇමෝනියා ලැබෙනවා. අපිට කියනවා සමතුලිත අවස්ථාවේදී කියන්නේ ඉදිරි ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවයේ පසු ප්‍රතික්‍රියාවේ ශීඝ්‍ර සමාන මොහොත. අපිට කියනවා N2 වල සාන්ද්‍රණය ගානක් දීලා තියෙනවා. N2 ගෑස් වල සාන්ද්‍රණය. අපිට දීලා තියෙන සමතුලිතතාවයේදී 3 වැඩි කිරීම 10 ඍණ 2. 3 වැඩි කිරීම 10 ඍණ 2යි. ගන්න ඩෙසිමීටර් මවුල. ඒ විදිහට H2 වල සාන්ද්‍රණය H2 වල සාන්ද්‍රණය අපිට දෙනවා 4 වැඩි කිරීම 10 ඍණ 2යි කියලා. ඇමෝනියා ඊළඟ ඵලය. ඇමෝනියා වල සාන්ද්‍රණය අපිට දෙනවා 2 වැඩි කිරීම 10 ඍණ 3යි. 2 වැඩි කිරීම 10 ඍණ 3යි කියලා අපිට ඇමෝනියා වල සාන්ද්‍රණය. අපි එන උෂ්ණත්වය අපි සෙල්සියස් 25 අවස්ථාවේ තියෙන්නේ. අපෙන් අහන්න පුළුවන් ඉදිරි ප්‍රතික්‍රියාවට අදාළ Kc අගය. නැත්නම් ඉදිරි ප්‍රතික්‍රියාවට සමතුලිතතා නියතය Kc අගය කියලා සමතුලිතතා නියතය. ඒතර සමතුලිතතාවය කියන්නේ එන්නේ පොදු වචනයක් කියන්නේ. Kc වෙන්නත් පුළුවන් Kp වෙන්නත් පුළුවන්. Kc අගය. අපි Kc අගය හොයමු. මොකද මේ සමීකරණය පුතේ Kc සමානයි කොහොමද? ඇමෝනියා වල සාන්ද්‍රණයේ වර්ගය බෙදීම N2 වල සාන්ද්‍රණය H2 වල සාන්ද්‍රණය තුන්වෙනි බලය. පුතේ Kc ආදේශ කරනකොට දත්ත ඒකක සහිතව නිවැරදි. ඒතකොට ආදේශයට ලකුණු ලැබෙනවා. එතකොට 4 වැඩි කිරීම 10 ඍණ 2යි. ඝන ඩෙසිමීටරයට මවුල. ඒකේ පුතේ වර්ගය. ඊළඟට නයිට්‍රජන් කීයද? 3 වැඩි කිරීම 10 ඍණ 2යි. නයිට්‍රජන් වල පළවෙනි බලය ගැටලුවක් නැහැ. හයිඩ්‍රජන් ඇමෝනියා පුතේ 2 වැඩි කිරීම 10 ඍණ 3යි. හයිඩ්‍රජන් 4 වැඩි කිරීම 10 ඍණ 2යි. ඒකේ තුන්වෙනි බලය. බලමු පුතේ සුළු කිරීම. 2 වැඩි කිරීම 10 ඍණ 3. 2 වැඩි කිරීම 10 ඍණ 3.
බෙදීම 3 වැඩි කිරීම 10 2 4 වැඩි කිරීම 10 2 3. එතකොට 10 6ක් තියෙනවා. එතන 4ක් තියෙන පල්ලෙහා. උඩ තියෙනවා 3යි. 4 වරක් 4 16 16 64 64 ඒවා 3ක් ගත්තාම 192යි. වාරය පල්ලෙහා ඉතුරු වෙනවා 10 වෙන 2ක්. කියන්නේ 400 බෙදීම 192 400 බෙදීම 192 අපිට ආසන්න සූත්‍රයක් එනවා 2.0.883 2.0.883 පුතේ මම ඕන KC සඳහා වටිනාකමක් ලබා ගත්තා. KC සඳහා වටිනාකම ඔබට ඕන පිළිතුර 2.0.883 කියන කොට පිළිතුරක් ලැබෙනවා. හැබැයි පුතේ භෞතික රසායනයේදී රසායන විද්‍යාවේදී අපි නිවැරදි ඒක බලාපොරොත්තු වෙනවා. නිවැරදි ඒක. දැන් බලපොත් කියන්නේ දැන් ඉහළ තියෙන සාන්ද්‍රණ වල ඒකක වර්ගයක්. එතකොට පහළ ඔක්කොම සාන්ද්‍රණ වල ගුණිත 4යි. එහෙමනම් ඊට පහළ තියෙන්න ඕනේ මෝල් වර්ග. ඉහළට ගියාම මවුල දින දෙක මෙන්න පුතේ නිවැරදි ඒකක. ඒ නිසා පුතේ මේ KC වල ඒකකයේ පිළිබඳ ළමයි ප්‍රශ්න අහනවා. KC වලට පුතේ ඒකකය නිශ්චිත අපිට කියන්න බෑ. අපි KC වල ඒකකයේ ඒ අදාළ සමීකරණයත් එක්ක රඳාපවතින දෙයක්. නිසා ඇමෝනියා වල මේ ඉදිරි ප්‍රතික්‍රියාවට අදාළ KC වල ඒකකයේ මේ වුණාට වෙනත් ප්‍රතික්‍රියාවක ඒකකයේ මේක වෙන්න බෑ. වෙනස් වෙනවා. ඒ ප්‍රතික්‍රියාවට KC වල පුතේ ඒකකයේ වෙනස් වෙනවා. KC වල ඒකකයේ වෙනස් වෙනවා. අපි දැන් මේ ආපසු ප්‍රතික්‍රියාවට කේසිය ගන්න අපි පිළිගන්න පැහැදිලිව මේක පරස්පර ලැබෙන්නේ. එහෙමනම් ආපසු ප්‍රතික්‍රියාවේ KC වල ගැටි KC රුභාගින එහෙම වුණොත් අපිට එන්නේ 1.2.883 ඒකක මෝල් ඍණ 2 DM. එතනකේ පරස්පර ගතට පස්සේ අපිට මේ විදිහට පිළිතුර ගන්න පුළුවන් 0.4යට මොකද ඒකක මාරින්න ඕනේ. ඒක මොකද වෙනවද විතර මවුල වර්ගය DM පිළිහාරය. ඒකත් පුතේ මාරු වෙනවා. පැහැදිලි ඒකත් පුතේ මාරු. ඉතින් විශේෂයෙන් පුතේ මම මේ KC වලට අදාළ මේ සරල ගැටලුවක් ඔබට විසඳවුවේ විභාගයේදී පුතේ ඔබ සිදු කරන මෙන්න මේ දුර්වලතා ටික. පළවෙනි දේ තමයි පුතේ මේ වගේ ප්‍රශ්නයක් දුන්නාම සමතුලිතතාවයේදී ඔබ නිවැරදිව රසායනික සමීකරණය තුලිතව ලියවිය යුතුයි. දෙක භෞතික අවස්ථා නිවැරදිව සඳහන් කළ යුතුයි. 3 KC වලට අදාළ සමීකරණයේ ප්‍රකාශ නිවැරදි ලිවිය යුතුයි. 4 දී තිබෙන දත්ත ඒකක සහිතව ඔබට ලකුණු ලැබෙනවා ඒකක සහිතව ආදේශ කළ යුතුයි. ඉතින් මේ සුළු කිරීමේ පියවර පිළිබඳව අපි එච්චර හිතන්නේ අවසාන පිළිතුර නිවැරදි ඒකක වලින් සඳහන් විය යුතුයි. සහ මේ උපකල්පනය තමයි KC වල අගේ උෂ්ණත්වය මත රඳාපවතින. ඒ කියන්නේ අපිට උපකල්පනය කරන උෂ්ණත්වය නියතව තියෙනවා කියලා. පැහැදිලි කියන එක. පුතේ අපි දැන් මේ N2 සහ H2 ප්‍රත්‍යාවර්තව ප්‍රතික්‍රියා කරලා ඇමෝනියා නිෂ්පාදනය කරනවා. අපි ඒකට KP ප්‍රකාශ ලියාගමු. KP ප්‍රකාශය දැන් KP සමාන PNH3 वर्गे P into PH2 වල තුන්වෙනි බාරය. KP වල ප්‍රකාශනයක් අපිට ලැබෙනවා. හරි මුලින් KC වල කිව්වොත් KC සමාන NH3 ගෑස් සාන්ද්‍රණය වර්ගය N2 සාන්ද්‍රණය H2 සාන්ද්‍රණය තුන්වෙනි බාරය. මොන KC දැන් මේ සියල්ල වාම ඒ නිසා PV සමාන nRT. හැබැයි උපකල්පනයක් කරන්න ඕනේ මේ සියල්ල පරිපූර්ණ වායු කියලා. P සමානයි N/V. P සමානයි CR. P සමානයි CRT. P සමානයි CRT. P සමානයි CRT. P සමානයි CRT.
පැහැදිලිද කියන්නේ? right. එතකොට වැඩි කිරීමක් සිදු වෙනවා. P සමානයි CRT. එහෙනම් පීඩනය සාන්ද්‍රණයේ R වල T වල ගුණිතයට අපිට සමාන කරගන්න පුළුවන්. right. හරි. දැන් පුතේ මම KP සහ KC අතර සම්බන්ධතාවයක් ලබා ගන්න යන්නේ. KP සහ KC අතර සම්බන්ධතාවයක් ලබා ගන්න යන්නේ. හරි. දැන් පුතේ මම මෙතන KP වලට දැම්මනේ PNH3 ගෑස් කියලා. අපි දැක්කනේ P සමානයිනේ CRT. මම දැන් කරන වැඩි. එහෙනම් KP සමානයි ඇමෝනියා වල සාන්ද්‍රණය වාරයක් RT. ඇමෝනියා වල සාන්ද්‍රණය වාරයක් RT වල වර්ගය RT ගුණිත වර්ගය. ඒ විදිහට Pn2 කියන්නේ නයිට්‍රජන් වල සාන්ද්‍රණය වාරයක් RT. නයිට්‍රජන් වල සාන්ද්‍රණය වාරයක් RT. pH2 හයිඩ්‍රජන්ගේ සාන්ද්‍රණය වාරයක් RT. හරි. H2 gas තුන්වෙනි බලය. එමනම් RT. වල තුන්වෙනි බලය. එහෙනම් මම මේ විදිහට Kp සමානයි ඇමෝනියා වල සාන්ද්‍රණයේ වර්ගය. N2 වල සාන්ද්‍රණය. H2 වල සාන්ද්‍රණයේ තුන්වෙනි බලය. වර්ග බලමු RT වර්ගය. බලය හතරක් තියෙනවා. 2 ඍණ 4 ඍණ 2යි. දැන් මේ ප්‍රකාශය කරගන්න පොදේ KC කියලා. එහෙමනම් KP සමානයි KC වාරය RT ඍණ 2 RT ඍණ 2. මේ ඍණ 2 කියන එක අදහස් වෙන්නේ මොකද? බලන්න. දැන් ප්‍රතික්‍රියකවල ස්ටොයිකියෝමෙට්‍රි සංගුණකයන්ගේ එකතුව 4 ප්‍රතික්‍රියකවල. ප්‍රතිපදවල 2යි. නේද? 2 ඍණ 4. එහෙනම් ඍණ 2යි ඉඳලා තියෙන්නේ ප්‍රතිඵලවල ස්ටොයිකියෝමෙට්‍රි සංගුණක එකතුව අඩු කිරීම ප්‍රතික්‍රියකවල. අපි හැම වෙලාවෙම කෙමිස්ට්‍රි වල අපි ගන්නේ අවසානයකින් ආරම්භකේ අඩු කරන්න වෙනස ගන්න. එහෙම අපි ඩේටා අයින් කියලා ගමු. එහෙනම් පුතේ මම ඔන්න ප්‍රකාශනයක් අලුතෙන් ලියා ගන්නවා. අලුතෙන් ප්‍රකාශනයක් ලියා ගන්නවා. අටල ගන්න පුතේ KP සමානයි KC RT ඩෙල්ටා n කියලා. එහෙනම් එකම ප්‍රතික්‍රියාවේ KP යගේ සමානයි එහි KC වාරයක් RT ඩෙල්ටා. ඩෙල්ටා n කියන්නේ ප්‍රතිඵලවල ස්ටොයිකියෝමෙට්‍රික සංගුණකයන්ගේ එකතු අඩු කිරීම ප්‍රතික්‍රියක වල ස්ටොයිකියෝමෙට්‍රික සංගුණකයන්ගේ එකතු. අපි දැන් ඉස්සෙල්ලා පොතේ සෙල්සියස් අංශක කෙල්වින් 500 දී අපි ගණනය කරා නේද? කෙල්වින් 500 අපි ගන්න සෙල්සියස් 500 දී අපි ගණනය කරා ඇමෝනියා වල KC වල අගය. අපිට කිව්දාවේ 2.08යි මෝල් dm ඍණ 6 කියලා. අපි බලමු එහෙමනම් මේ සමීකරණ දිහා භාවිතා කරලා ඇමෝනියා නිෂ්පාදනය කියන්නේ N2H2 වල ඇමෝනියා නිෂ්පාදනය අදාළ KP වල අගේ සමතුලිත අවස්ථාවේ නිෂ්පාදනය නෙමෙයි සමතුලිත අවස්ථාවේ. KC වගේ පුතේ 2.08 ඍණ 6. R වල ගෙවිලා 8.314 මවුලේට කෙල්වින්. T වලගේ 500 කියන 700 3යි කෙල්වින්. මේකේ පුතේ ඍණ දෙවෙනි බලය. හරියට 2.08 බෙදී 8.314 වාරය 773 වර්ගය වගේ. පුතේ දැන් ඒක වෙන්න ඕනේ. දැන් පල්ලෙහා තියෙන්නේ nm අවසාන පිළිතුර අපිට ගන්න පුළුවන් KP වල 5.0.35 වැඩි කිරීම 10.8ක් කියලා. බලා ගන්න පුතේ ඒකක පිළිබඳ සම්බන්ධතාවය. එහෙමනම් මේ කොටස වලින් මම පැහැදිලි කරේ KC වලට අපි ප්‍රකාශනයක් ලබා ගත්තා සමතුලිත පද්ධතියක් සඳහා රසායනිකව
KP වලට ප්‍රකාශනයක් ලබාගත්ත සමතුලිත රසායන පද සඳහා ඊට පස්සේ අපි අර KP සහ KC අතර සම්බන්ධතාවයක් ඇති කරගත්තා. වැදගත් දෙයක් පුතේ මතක තියාගන්න. මේ KP සමාන KC සම්බන්ධතාවය මේ විදිහටම භාවිතා කරන්න පුළුවන් වෙන්න නම් ඒ සමතුලිත පදින සියලුම සංඝටකේ ප්‍රතික්‍රියක සහ ඵල සියලුම සංඝටක වායු අවස්ථාවේ තිබිය යුතුයි. සියලුම සංඝටක වායු අවස්ථාවේ තිබිය යුතුයි. එහෙනම් පුතේ අපි ඊළඟ වීඩියෝ තුලින් අර ප්‍රතික්‍රියා විඝටන ප්‍රමාණය, විඝටන සංගුණකය සහ සමතුලිතතාවය පිළිබඳව අපි සාකච්ඡා කරමු. ආයුබෝවන්.